පැරණි ගිවිසුම යෙසායා 5 වන කොටස. ප්‍රශස්ති ගීයක්. සමිඳුනි ඔබ මා දෙවිදානෝය. ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි. ඔබ පුදුම දේ කර ඇත. පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙසද සැබෑ ලෙසද ඔබ ඉටු කරන සේක. ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩ නැගුවා වූ මාලිගා සදහටම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යලි ඉදි නොකරනු ලැබේ. බලවත් ජාතීන්ගේ සෙනග ඔබට ගෞරව කරති. කුරීරු ජාතීන්ගේ නගර ඔබට බිය වෙයි. දුගී අසරණ අයට ඔබ රැකවරණය වූසේක. කම් කටොළු ඇති කාලවලදී ඔවුන්ට බලකොටුවක් වූසේක. කුණාටුවේදී ආරක්ෂාවක්, තද ග්‍රීෂ්මයේදී සෙවණත් ඔබ ඔවුන්ට දුන්සේක. නපුරු අය සීත ඍතුවේ කුණාටුවක් මෙන්ද වියලි දේශයක නියඟයක් මෙන්ද ඔවුන්ට පහර දෙති. ඒත් සමිඳුනි වලාකුළක් තද අවු රශ්මිය පහ කරන්නාක් මෙන් ඔබ අපේ සතුරන්ද නපුරු සෙනගගේ කෑ මොර ගැසීම්ද නිහඬ කළසේක. ජාතීන්ට මංගල භෝජනයක්. සියලු බලති සමිදානන් වහන්සේ මේ සීයෝන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රස මස වලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක. මෙහිදී උන්වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නැමැති වලාකුළ පහ කරන සේක. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මරණය සදාටම විනාශ කර දමන සේක. සියලු මුහුණු වලින් කඳුළු පිස දමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනගට ඇති වී තිබෙන නින්දාව පහ කරන සේක. මෙසේ වදාරන්නේ සමිදානන් වහන්සේමය. එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. බලන්න, මේ අපේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප ගලවා ගන්න සේකැයි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන්වහන්සේ අපේ සමිදානන් වහන්සේය. උන්වහන්සේ අප ගලවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු. මෝවබ් දේශය දඬුවම් කරනු ලැබීම. සමිදානන් වහන්සේ සීයෝන් කන්ද ආරක්ෂා කරන සේක. ඒත් මෝවබ් සෙනග කසල ගොඩේ පිදුරුමෙන් මඩිනු ලබන්නෝය. පීනන්නෙකු පීනන්නට අත් විදහාන්නාක් මෙන් ඔහු තමන්ගේ අත් විදහා පාන්නෝය. එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ උඩඟුකම නිසා දක්ෂතාව පහත් කරන සේක. එබැවින් ඔවුන්ගේ ප්‍රයන්ත නිෂ්ඵල වනු ඇත. සමිදානන් වහන්සේ උස් පවුරු සමග මෝවබ්බී බලකොටු සිඳ බිඳ දමන සේක. ඒවා දූවිල්ලෙයි හෙලා දමන සේක.
දෙවියන් වහන්සේගේ සෙනගට ජය. ජුදා දේශයේ සෙනග මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිදානෝමය. හරි දේ කරන සෙනගක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකිවන ලෙස වාසල් දොරටු හරිනු මැනව. තිරසර අරමුණු ඇතිව ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හටම සමිඳුනි ඔබ සදා ශාන්තිය දෙන සේක. සදාටම සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න. එතුමානෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක. එතුමානෝ උඩඟු අය පහත් කළ සේක. ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩි පට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක. පීඩිත වූ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔහු ඒවා පාගා දමති. දෙවිදුන්ගේ යුක්තිය ගැන පැසසුම්. සමිඳුනි ඔබ දමිතුන්ගේ මාර්ගය සූදානම් කර ඇත. ඔවුන් යන මඟ සමතලා කර ඇත. අපි ඔබ කැමැත්ත අනුව යමු. අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය. අපේ මුළු ආශාව ඔබේ නම පැසසුමය. රාත්‍රියේදී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි. ඊතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි. ඔබ පොළව සහ එහි සෙනග විනිශ්චය කරන කල යුක්තිය කුමක්දැයි ඔහු දැනගන්නෝය. දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත් යුක්තිය කුමක්දැයි ඔහු කිසි කලෙක ඉගෙන නොගනිති. දමිටු අය සිටින මේ දේශයේ වුවද තවමත් ඔහු වැරදි කරන්නෝය. ඔබේ මහිමතාව ඔහු නොපිළිගන්නෝය. ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. ඒත් ඔහු ඒ බව නොදනිති. සමිඳුනි ඔවුන් ලැජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔහු දුක් විඳිත්වා. ඔබේ සෙනගට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක්දැයි ඔවුන්ට පෙන්වුව මැනව. සමිඳුනි ඔබ අපට සෞභාග්‍ය දෙන සේක. අප ඉෂ්ට කරන හැමදේ ඔබේ ක්‍රියාවේ ප්‍රතිඵලයකි. අපේ දේව ස්වාමිනි ඔබ හැර අන් ස්වාමිවරුද අප පාලනය කළෝය. එහෙත් ඔබ පමණක් ස්වාමිහුය. ඔබේ නාමය පමණක් අපි පිළිගනිමු. දැන් ඔවුන් මිය ගොස් ඇත. නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාරවත් නැගිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත. සමිඳුනි ඔබ අපේ ජාතිය වර්ධනය කළ සේක. දේශයේ සීමා විශාල කළ සේක. මේ නිසා ඔබට ගෞරවය ලැබී ඇත. සමිඳුනි ඔබ සිය සෙනගට දඬුවම් කළ විට ඔහු දුක් බරින් ඔබ සොයමින්
ඔබට යාඥා කළහ. එසේය සමිඳුනි, වේලාව පැමිණි විට ගර්භණියක ප්‍රසව වේදනාවෙන් කෑ ගසන්නාක් මෙන් කෑ ගැසීමට ඔබ අපට සැලසූ සේක. ගර්භණියක මෙන් කටුක වේදනා වින්ද නමුත් අපි කිසිවක් බී නොකළෙමු. අපේ මව්බිම උදෙසා කිසිදු ජයක් නොලදිමු. කිසිම දෙයක් ඉෂ්ට නොකළෙමු. අපේ මළගිය අය නැවත ජීවත් වනු ඇත. ඔවුන්ගේ මල සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සෝන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත්වා. බැබලෙන පිණි පොළව ප්‍රාණවත් කරනසේ බොහෝ කලක් මැරී සිටින අය සමිදානෝ නැවත පණ ගන්වන සේක. විනිශ්චය හා පුනරුත්ථාපනය. මාගේ සෙනගෙනි නුඹලාගේ ගෙවලට ඇතුළු වී දොරවල් වසාගෙන දෙවිඳුන්ගේ කෝපය සංසිඳෙන තුරු ස්වල්ප කලක් සැඟවී සිටින්න. ලෝවැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිදානෝ වඩින සේක. රහසින් කරන ලද මිනි මැරුම් එලි කරනු ලබන්නේය. පොළොව මැරුම් කෑ අය තවත් නොසඟවන්නේය. දේව විනිශ්චය පිළිබඳ උපමා. ඒ දවසේදී සමිදානන් වහන්සේ තමන්ගේ දැඩි බලවත් භයානක කඩුවෙන් සීක්‍රයෙන් වක්වෙමින් යන ලෙවියාතන් නම් මෝදු සර්පයාට දඬුවම් කර මෝදේ සිටින දිය රකුසා මරා දමන සේක. ඒ දවසේදී සමිඳුන්ගේ පියකරු මිදිවත්ත ගැන මෙසේ කියනු ඇත. එහි රැකවරණයානෝ සමිදානන් වන මමය. මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි. කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි. කෝප වීමට ඉඩක් නැත. කටු ගොකටු පිරිණි නම් ඒවා උගුලා ගිනි තබා විනාශ කරන්න තිබිනි. එයට දෙන ආරක්ෂාවට ගරු කර මා සමග සාමය ඇති කරගනිත්වා. මා සමග සාමය ඇති කරගනිත්වා. ඒ දවසේදී ජාකොබ්ගේ පරම්පරාව වන ඊශ්‍රායල් සෙනග දළුලා මල් හටගන්න ගසක් මෙන් මුල් ඇදගන්නේය. පොළොව ඵලදාවෙන් පිරී යන්නේය. ඊශ්‍රායල් වරුන්ගේ සතුරන්ට සමිඳුන් දැඩි ලෙස දඬුවම් කළාක් මෙන් ඊශ්‍රායල්ටත් දඬුවම් කර ඇද්ද. ඔවුන් මරණයට පත් කළ සතුරන් විනාශ කළාක් මෙන් ඔවුනුත් විනාශ කර ඇද්ද. සමිදානෝ සිය සෙනග වහල් කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක. නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක. විජාතින්ගේ පූජාසනවල සියලු ගල් රට හුණු මෙන් අඹරා දැමූ පසුද අශේරා කප් කණු දුම් පූජාසන හා
හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසුද ඊශ්‍රායල්ගේ පව් කමා කරනු ලබන්නේය. බලකොටු වලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත. පාලු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත. වස්සා එයි තන කණු ඇත. එයි läග අතු බිඳිනු ඇත. ගස්වල අතු වියලි කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනග කිසිවක් තේරුම්ගෙන නැති නිසා ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේවත් දයාව පාන්නේවත් නැත. ඒ දවසේදී සමිදානන් වහන්සේම රටේ එක කොනක සිට අනෙක් කොන දක්වා යුප්‍රටිස් සිට නයිල් ගඟ දක්වා උන්වහන්සේගේ ඊශ්‍රායල් සෙනග රැස්කොට විනිශ්චය කරන සේක. උන්වහන්සේ හොඳ ධාන්‍ය බොල් වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක. ඒ දවස පැමිණි විට අසිරියාවේ හා මිසරේ වහල්කමට ගෙන යන ලද සියලු ඊශ්‍රායල් සෙනග ආපසු ගෙනෙනු ලබන පිණිස හොරණෑවක් පිඹිනු ලබන්නේය. ඔවුන් ජෙරුසලමට අවුත් උන්වහන්සේගේ මේ ශුද්ධ කන්දේදී උන්වහන්සේට නමස්කාර කරනු ඇත. උතුරේ පිහිටි රාජ්‍යයට තර්ජනය. ඊශ්‍රායල් රාජ්‍යයට වන විපතක මහත ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේය. එහෙත් ඔහු හොඳටම වෙරිවි වැතිර සිටිති. ඔවුන්ට පහර දෙන පිණිස සමිඳුන් ශක්තිමත් බලවත් කෙනෙකු සූදානම් කර ඇත. ඔහු ගල් වැස්සක් මෙන්ද වැහි කුණාටුවක් මෙන්ද ගසාගෙන යන මහා ජල ගැලීමක් මෙන්ද මුළු දේශය සම්පූර්ණයෙන් යටත් කරන්නේය. බේබදු නායකයන්ගේ අහංකාරය පයින් පාගනු ලබන්නේය. ඒ අහංකාර නායකයන්ගේ තේජස පරවී යන මලක් මෙන් මැලවී යන්නේය. අත්තික්කා වාරේ පළමුවෙන් හටගෙන ඉදුණු ඵල නෙලාගත් වහම කා දමනු ලබන්නාක් මෙන් පහව යන්නේය. සව් බලති සමිඳුන් ඉතිරිව සිටින තමන්ගේ සෙනගට තේජාලංකාර මල් කිරුලක්ද දීප්තිමත් කිරීටයක්ද මෙන්වන කාලයක් පැමිණෙන්නේය. එතුමානෝ විනිශ්චයකාරයන්ට යුක්තිය පිළිබඳ හැඟීමක්ද නගරේ දොරටු වලට පහර දෙන සතුරන් පලවා හරින අයට ධෛර්යයද දෙන සේක. ජුදාවේ බොරු දිවැසිවරයන් හා පූජකයන්. දිවැසිවරුන් හා පූජකයෝ පවා කෙලින් සිටින්න බැරි තරම් වෙරිමත් වී වැනෙති. ඔවුන් මුද්‍රික පානය හා සුරා පානය කොතරම් බී ඇද්දැයි කීවොත් ඔහු වියවුල් වී පැකිලෙන්නෝය.
දෙවිදුන් එවන දර්ශන තේරුම් ගන්න නොහැකි තරමට දිවසිවරු වෙරවි සිටිති. පූජකයන් වෙත ගෙනෙන නඩු විභාග කිරීමට නොහැකි තරමට පූජකයෝ වෙරවි සිටිති. ඔවුන් වාඩි වී සිටින මේස වමනෙන් පිරී ඇත. පිරිසිදු එකම තැනක්වත් නැත. ඔහු මට චෝදනා කරමින් මෙසේ කියති. ඔහු දහම උගන්වන්න එන්නේ කාටද? ඔහුගේ පණිවුඩය උවමනා කාටද? එය සුදුසු වන්නේ කිරි වෑරූ දරුවන්ට පමණයි. ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේලියෙන් පේලියට පාඩමෙන් පාඩම උගන්වන්නයි. මේ සෙනග මට සවන් දෙන්නේ නැත්නම් ඔවුන්ට පාඩමක් උගන්වන පිණිස අමුතු භාෂාවක් කතා කරන විදේශිකයන් දෙවිදුන් පාවිච්චි කරනු ඇත. වෙහෙස වූ ඔබට විවේකයක් සැප පහසුවක් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත් එතුමන්ට සවන් දෙන්න ඔබ කැමති නොවුවෝය. ඒ නිසා සමිදානෝ ඔබට අකුරෙන් අකුර පේලියෙන් පේලිය පාඩමෙන් පාඩම උගන්වන්න යනසේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිලෙන්නහුය. ඔබ තුවාල ලබන්නහුය. මලපතකට අසුවී හිරකරුවන් මෙන් ගෙන යනු ලබන්නහුය. සීයොන් නගරයට අත්තිවාරම් ගලක්. ජෙරුසලමේ සිටින එහි සෙනග පාලනය කරන අහංකාර මනුෂ්‍යයනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න. ඔබ මරණය සමග ගිවිසුමක් කර ඇතැයිද පාතාල ලෝකය සමග එකඟත්වයකට පත්වී ඇතැයිද පාරට්ටු කරගන්නහුය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත් වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැයි ඔබ සිතන්නහුය. ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක. තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සීයෝනි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත. තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලති. අත්තිවාරම මනින ලනුව යුක්තිය නම් වේ. ළඹ ලනුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වරුෂාවට ගසාගෙන යන්නේය. නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේය. එවිට ඔබ මරණය සමග කරගත් ගිවිසුම කඩ කරන්නහුය. පාතාල ලෝකය සමග කරගත් එකඟත්වය අවලංගු කරන්නහුය. කඩාගෙන බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහුය. එයින් ඔබට නැවත නැවත උදයක් පාසා පහර විඳින්නේය.
රෑ දාවල් දෙකී එය විඳින්න ඔබට සිදුවන්නේය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සෑම විටම ඔබ භීතියෙන් ඇලලී යන්නෝය. ඔබ වනාහි දීගා වන්න බැරි ඇඳේ දීගා වීමට හදන පටු ඇතරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමානය. සමිදානෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියාමෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස පේරාශීන් කන්දේදී හා ගිබියොන් මිටියාවතේදී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අභිරහස් ක්‍රියාවකි. මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අඩංගු තවත් තදවනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ඔබ කන් යොමු කර මා කියන දේට සවන් දෙන්න. මාගේ පණිවුඩය අසන්න. කිසිම ගොවියෙක් වපුරන පිණිස සෑමදාම කෙත හාමින් සූදානම් කරමින් කල් නොයවන්නේය. කෙත සූදානම් කරගත් විට ඔහු කොල්ලු හා දූරු එයි වපුරන්නේය. තිරිඟු හා බාර්ලි පේලි වශයෙන් එහි සිටුවන්නේය. කෙතේ මායිමි සෙසු වර්ගවල බීජ පැල කරන්නේය. දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනී. උළුහා සුද්ධ කරන පිණිස බර මුකුරක්වත් කරත්ත රෝදයක්වත් පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට සුදුසු ප්‍රමාණයේ සැහැල්ලු කොටු පාවිච්චි කරයි. ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත. ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනී. මේ සියලු ප්‍රඥාව පැමිණෙන්නේ සව් බලති දෙවිඳුන්ගෙන්ය. එතුමන්ගේ සැලසුම් ප්‍රඥාවන්තය. ඒවා නිරතුරු සාර්ථක වනු ඇත. ජෙරුසලමේ ඉරණම. දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම ඔබට වන විපතක මහත. දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත. මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමග තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ. ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමානෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැළපීමත් ඇතිවන්නේය. නගරය වුවද පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේය. දෙවිදානෝ නගරයට පාරදී බලකොටු සමග එය වටලන සේක. ජෙරුසලම පොළොව යට සිට කතා කරන්න දඟලන අවතාරයක් මෙන්ද දූවිල්ලෙන් නැගී එන මුඛ වාඩමක් දමන ලද හඬක් මෙන්ද වන්නේය.
ගැඹුරු පොළොව තලයෙන් ඔබේ හඬ ඇසෙන්නේය. දූවිල්ල යටින් ඔබේ වචන නික්මෙන්නේය. එහෙත් එම්බා ජෙරුසලම ඔබට පාර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත. ඔවුන්ගේ භයානක හමුදා පිතුරු මෙන් පාවී යනු ඇත. සව් බලැති සමිදානෝ ගර්ජනාවෙන්ද මහත් ශබ්දයකින්ද සුලි සුළඟකින්ද කුණාටුවකින්ද විනාශකාරී ගින්නකින්ද ප්‍රකාශ වනසේක. එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදාද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ලද සිහිනයක් මෙන් රාත්‍රියේ මවාගත් සිතුවිලි මාත්‍රයක් මෙන් පාවී යනු ඇත. ජෙරුසලමට පහර දෙන්න රැස්වන සියලු ජාතීහු සීනෙන් කෑම කා බඩගින්නෙන් ඇවිදින සාගින්නෙන් පෙළෙන මිනිසෙකු හා සමාන වෙති. නැතහොත් සිහිනෙන් වතුර බී වියලි උගුරක් ඇතිව ඇවිදින පිපාසයෙන් මිය ඇදෙන මිනිසෙකු හා සමාන වෙති. අනතුරු හැඟවීම නොතැකීම ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න සැප විඳ අන්ධ වන්න මදක්වත් මිදියුෂ නොබී මත් වන්න බිඳක්වත් නොබී වැනි වැනි යන්න සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇති කර තිබේ. දිවැසි වරුන් සෙනගගේ දෙනෙත් මෙන් විය යුතු නමුත් දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසි වරුන්ගේ මොළය අවුල් කර ඇත. හැම දිවැස් දර්ශනයකම තේරුම ඔබෙන් සංගවා ඇත. එය බැඳ මුද්‍රා කරන ලද පොතක් හා සමානය. එය අකුරු දන්න කෙනෙකු වෙත ගෙන ගොස් එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට එය මුද්‍රා කර ඇති නිසා කියවිය නොහැකියයි ඔහු කියනු ඇත. අකුරු නොදන්න කෙනෙකු වෙත ගෙන ගොස් එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට එය කියවන්න ඔහු නොදනිති ඔහු කියනු ඇත. සමිදානෝ මෙසේ වදාළසේක. මේ සෙනග මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීති රීති හා පරම්පාරික සම්ප්‍රදායයෝ පමණකි. එබැවින් ඔවුන් නොපැතු අරුම පුදුම දේ මම කරන්නෙමි. ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය නැති වී යන්නේය. ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝය. ව්‍යාජ උපදේශකයෝ තමන්ගේ අදහස් සංගවා ගන්න උත්සාහ කරන අයට වන විපතක මහත. ඔහු රහසේ තමන්ගේ උපායයන් යොදමින් කිසිවෙකු ඔවුන් දකින්නේවත් ඔවුන් කරන දේ දැනගන්නේවත් නැතැයි සිතති. ඔහු කාරණා නොපිට පෙරලති. වඩා වැදගත් වන්නේ කුම්භකාරයාද මැටිද. මිනිසෙකු සෑදූ දෙයකට නුඹ මා සෑදුවේ නැත කියා හෝ
නුඹ කරන දේ නුඹ නොදන්නේය කියා හෝ මිනිසා අමතමින් කිව හැකිද? එසේ කීම වනයක් උයනක් බවටද උයනක් වනයක් බවටද පත්වීම වැනිය යන කියමනට සමානය. ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බීරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත. දුප්පත් සහ යටහත් පහත් අය ඊශ්‍රායෙලි ස්වාමින් වන ශුද්ධ තනන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝය. ඒ දවස වනාහි බලහත්කාරකම් කරන දෙවිදුන්ට අපහාස කරන අයගේ අවසානය වේ. හැම පෞකාරයෙක්ම විනාශ කරනු ලබයි. අනුන්ට වචනයෙන් නින්දා කරන අයද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අයද අවංක අයට යුක්තිය නොලැබෙනසේ බොරු කියන අයද දෙවිදානෝ විනාශ කරන සේක. ආබ්‍රාම් විපතින් මුදාගත් ඊශ්‍රායල් වරුන්ගේ දෙවිඳුන් වන සමිදානෝ දැන් මෙසේ වදාරන සේක. මාගේ සෙනගෙනි තවත් නුඹලා ලැජ්ජාවට පත් කරනු නොලබන්නහුය. නුඹලාගේ මුහුණ ලැජ්ජාවෙන් සුදුමැලි නොවන්නේය. මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහුය. එවිට මා ඊශ්‍රායෙල්හි ශුද්ධ තනන් වහන්සේ බව නුඹලා දැනගන්නහුය. නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහුය. වියවුල්ව සිටින අයට තේරුම් පැහැදුම් ඇති වන්නේය. මැසිවිලි කියන අය ඉගෙන ගන්න සතුටු වන්නෝය. මිසරය සමග කළ වැඩකට නැති ගිවිසුම. සමිදානෝ මෙසේ වදාළසේක. ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත. ඔහු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති. මාගේ කැමැත්තට විරුද්ධව ගිවිසුම් වලට අත්සන් කරති. මාගෙන් උපදෙස් නොගෙන ඔහු උපකාර ලබන පිණිස මිසරයට යති. ඔවුන් මිසරේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔහු විශ්වාසය තබති. එහෙත් ඔවුන් උදව් පතන රජුද රැකවරණය පතන මිසරයද ඔවුන් නින්දාවට හා විපතට පත් කරනු ඇත. ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ෂෝවන් හා හානෙෂ් නම් මිසරේ නගරවලට පැමිණ ඇත. එහෙත් ජුදාවේ සෙනග විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත් එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහු ශෝකයට හා විපතට පත් වන්නෝය. දකුණු දිග පාලු කරේ මුර්ගයන් ගැන දෙවිදුන්ගේ පණිවුඩය මෙසේය. සිංහයන්ද විසකුරු සර්පයන්ද ඉගිලෙන ගිනි සර්පයන්ද සිටින භයානක දේශයක් මැදින්
තානාපතිහු ගමන් කරති. ඔහු කොටලුවන්ද ඔටුවන්ද පිට අනර්ග වටිනා තෑගි භෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති. මිසරය දෙන උපකාරයෙන් වැඩක් නැත. ඒ නිසා මා මිසරයට පඹ මක්කරායයි කවට නමක් දී ඇත. අකීකරු සෙනග. සෙනගගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව ගල් පුවරුවක සටහන් කරන්න. ඔවුන් ගැන විස්තරයක් අනාගතයට සාදා සාක්ෂියක් මෙන් පවතින ලෙස පොතක ලියා තබන්න කියා දෙවිදානෝ මට වදාළසේක. ඔහු හැම වේලේම දෙවිදුන්ට විරුද්ධව කැරලි ගසති. හැම වේලේම බොරු කියති. හැම වේලේම සමිඳුන්ගේ ඉගැන්වීම් වලට සවන් දෙන්න අකමැති වෙති. ඔහු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති. හරි දේ ගැන අපට කතා නොකරන්න. අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න. අපේ සීන සිතුම් පැතුම් තබා ගන්න අපට ඉඩ දෙන්න. අපේ මාර්ගයෙන් ඉවත්ව අපේ ගමනට බාධා නොකරන්න. ඊශ්‍රායල්හි සුවිශුද්ධ දෙවිඳුන් ගැන ඇසීමට අපට උවමනාවක් නැත. එහෙත් ඊශ්‍රායල්හි සුවිශුද්ධ දෙවිඳුන් වදාරන දේ මෙසේය. නුඹලා මා කියන දේ නොසලකා බලහත්කාරයත් වංචාවත් කෙරෙහි විශ්වාසය තබන්නෝය. නුඹලා වරදකාරයෝය. නුඹලා උඩ සිට පහළට පුපුරා ඉදිරියට නෙරා ඇති හදිස්සියේ බිඳ වැටීමට ළඟා වූ බිත්තියක් හා සමානය. නුඹලා ලිපකින් ගිනි අඟුරු ගන්නවත් පොකුණකින් වතුර බිඳක් ගන්නවත් සැහැණ තරමට කැබැල්ලක් ඉතිරි නොවන ලෙස පොඩි කරන ලද මැටි භාජනයක් හා සමානය. ඊශ්‍රායල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමින් සිය සෙනගට කතා කොට ආපසු හැරී අවුත් සංසුන්ව මා කෙරෙහි අදහා ගන්න. එවිට නුඹලා ගැලවි සුරක්ෂිතව සිටින්නවුයයි වදාරන සේක. එහෙත් නුඹලා එය ප්‍රතික්ෂේප කළහුය. ඒ වෙනුවට සීග්‍රයෙන් දුවන අශ්වයන් පිට නැගී සතුරන්ගෙන් බේරී යමුයි කියමින් නුඹලා ගැලවෙන්න උත්සාහ කරන්නහුය. නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑය. නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති නුඹලා සිතන නමුත් නුඹලා ලුහු බැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝය. එක සතුරෙකු දුටු විට නුඹලාගෙන් දහසක් දෙනා පලා යන්නෝය. කන්දක් උඩ හුදකලාව තිබෙන දංජ සංකේතයක් හැර නුඹලාගේ හමුදාවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත. සමිදානෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක. එතුමානෝ සෑම වේලේම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම්ව සිටින සේක. එතුමන් අදහන්නෝ
භාග්‍යවන්තයෝය. දෙවියන් වහන්සේ සිය සෙනගට ආශිර්වාද කිරීම. ජෙරුසලමේ සිටින සෙනගෙනි, ඔබ තවත් අඬන්නේ නැත. සමිදානන් වහන්සේ දයාන්විතය. ඔබේ මොර ගැසීමට උන්වහන්සේ සවන් දී ඔබට පිළිතුරු දෙනසේක. සමිදානන් වහන්සේ විපත නැමැති කෑමද පීඩා නැමැති වතුරද ඔබට දෙන නමුත් ඔබට උගන්වන පිණිස උන්වහන්සේම ඔබ සමග වැඩ සිටින සේක. උන්වහන්සේ සොයා යාමට ඔබට උවමනාවක් ඇති නොවේ. ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමග යන විට මෙන්න හරි මාර්ගය මෙහි ඇවිදින්නැයි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත. රිදීයෙන්ද රනින්ද ඔප දමන ලද දේව රූපගෙන නුඹලා අපෙන් ඉවත් වෙත්වායි කියමින් ඔබ ඒවා කුණු කසල මෙන් විසිකර දමන්නෝය. ඔබ බීජ වැපුරු කල ඒවා වැඩෙන පිණිස සමිදානන් වහන්සේ වර්ෂාව එවන සේක. උන්වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තනබිම් ඇති වන්නේය. බිම් හාන ගවයෝද කොටලුවෝද ඉතාමත් පෝෂ්‍යදායක ආහාර කන්නෝය. ඔබේ සතුරන්ගේ බලකොටු වැටි සතුරන් මරා දමන දවසේදී පර්වත හා කඳු මුදුන් වලින් ජල ධාරා ගලා එන්නේය. සමිදානන් වහන්සේ තමන් සෙනගට පහර දීමෙන් ඇති කළ තුවාල බැඳ සුව කරන දවසේදී හඳ එළිය ඉර එළිය මෙන්ද ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවක් මෙන්ද බැබලෙන්නේය. සමිදානන් වහන්සේ අසිරියාවට දඬුවම් කිරීම. සමිඳුන්ගේ බලය හා තේජස දුර තියාම පෙනෙන්නේය. ගින්න හා ඉන් නගින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේය. කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේය. සියල්ල ගසාගෙන යන ජල ගැල්මක් මෙන් එතුමානෝ තමන්ට පෙරටුවෙන් සුළඟක් එවන සේක. ඒ සුළඟින් ජාතීන් විනාශ වී ඔවුන්ගේ නපුරු උපායයෝ කෙලවර වන්නෝය. ඒත් දෙවිදුන්ගේ සෙනග වන ඔබ ප්‍රීතියෙන් පිනා යන්නෝය. ශුද්ධ මංගල්‍ය පවත්වන රාත්‍රියේදී මෙන් ගී ගයන්නෝය. ඊශ්‍රායෙලි ආරක්ෂකයාණන් වන සමිඳුන්ගේ මාලිගාවට යන මාර්ගයේ නලා තාලයට පියවර නගන අයමෙන් ප්‍රීති වන්නහුය. සමිදානන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පුරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දළුද ධාරානිපාත වර්ෂාවද වැහි කුණාටුද
ගල් වරුෂාද ඇති වන්නේය. දෙවියන් වහන්සේගේ හඬ අසා උන්වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන් වරු බීතියෙන් ඇලලී යන්නෝය. සමිදානන් වහන්සේ නැවත නැවත අසිරියන් වරුන්ට පහර දෙන අතර උන්වහන්සේගේ සෙනග රබන් හා වීණා නාදය අනුව ප්‍රීති වන්නෝය. දෙවියන් වහන්සේ සිය බලය මෙහෙයවමින් අසිරියන් වරුන්ට විරුද්ධව සටන් කරන සේක. මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සා දමන මහා ගින්නක් ඇති තැනක් සූදානම් කර තිබුණේය. එය ඊතා ගැඹුරුය, පළල්ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිදානන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.